ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලූක්තමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණව ජොර්දානෙන් ආපසු ආ විට ආත්මයන්න් වහන්සේ විසින් උන්වහන්සේ පාලු කරයට ගෙන යනු ලැබූසේක. එහිදී දින 40ක් මුළුල්ලේ යක්ෂයා උන්වහන්සේ පරීක්ෂා කළේය. ඒ දවස්වලදී උන්වහන්සේ කිසිවක් නොවැළඳූසේක. ඒ කාලය නිම වූ පසු උන්වහන්සේට සාගිනි ඇතිවිය. එකල යක්ෂයා කතා කරමින් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩිය පාන් ගෙඩියක් වන්නට අන කළ මැනවයි උන්වහන්සේට කීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේය කියා ලියා ඇතැයි ඔහුට වදාළසේක. එවිට යක්ෂයා උන්වහන්සේ උස් තැනකට පමුණුවා ක්ෂණිකයකින් ලෝකයේ සියලු රට රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වා මේවා කෙරෙහි මුළු ආධිපත්‍යද ඒවායේ යස ඉසුරුද ඔබට දෙන්නෙමි. ඒවා මට පවරා දී ඇති හේයින් මා කැමති කෙනෙකුට ඒවා දෙමි. එබැවින් ඔබ මා ඉදිරියේ নমස්කාර කරන්නේ නම් ඒ සියල්ලම ඔබ සන්තක වන්නේ යයි උන්වහන්සේට කීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් නුඹේ දෙවිවන සමිදානන් වහන්සේට নমස්කාර කරන්න උන්වහන්සේට පමණක් සේවය කරන්න කියා ලියා ඇතැයි ඔහුට වදාළසේක. ඉන්පසු උන්වහන්සේ ජෙරුසලමට ගෙන ගොස් දෙව්මාලිගාවේ කොත මුදුනේ සිටුවා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් පහතට පනින්න එසේ කියන්නේ ඔබට රැකවරණය සලසනු වස් උන්වහන්සේ සිය දූතයන් හට අණ දෙනු ඇතැයිද යම් ලෙසකින් ඔබේ පාය ගලක නොවදින පිණිස ඔවුන් සිය දෝතින් ඔබ උසලනු ඇතැයිද කියා ලියා ඇත බැවිනි උන්වහන්සේට කීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් නුඹේ දෙවිවන සමිදානන් වහන්සේ පරීක්ෂා නොකරන්න කියාද ලියා ඇතැයි වදාළසේක. යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා සුදුසු අවස්ථාවක් යලි එළඹෙනතුරු උන්වහන්සේ අත්හැර ගියේය. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තෙනි චතාරික කාලේ පළවෙනි ඉරුදින ස්වාමින් වහන්සේ 40 දවසක පාලුකර අත්දැකීමකට යන අත්දැකීමත් එක්ක ඔබ මාව අවදි කරන්නේ මේ චතාරිකයේ දින 40 තේරුම මොකක්ද? චතාරිකයේ අරමුණ මොකක්ද? චතාරිකය කියන්නේ මගේ ආදර ප්‍රේමාන්තෙනි ස්ප්‍රින්ග් කියන ලෙන් කියන වචනේ එන්නේ ස්ප්‍රින්ග් කියන වචනයෙන්. ස්ප්‍රින්ග් කියන්නේ වසන්තය. වසන්තේ තමයි පූදින්නේ. අලුතෙන් සත්තු ඉපදෙන්නේ. අලුත් උපතකට සැරසෙන කාලයක්. ඒතර මේ වසන්තය ඒක ඔබගේ මගේ ජීවිතයේ වසන්තයක් එන්න මලක් පූදින්න සතෙක් ඉපදෙන්න හරි ලස්සන්ට මේක දින 40 කියලා කියද්දී මව් කුස තුල දරුවෙක් ඉන්න කාලය හරියටම සති 40යි. සති 40න් තමයි මාස 9 සම්පූර්ණ වෙන්නේ. හරියට මොසස් කඳු මුදුනේ දවස් 40ක් ඉඳලා දසපනත ප්‍රසූත කරා වගේ. නෝවා දවස් 40ක් නැවේ ඉඳලා අලුත් අහසක් අලුත් පොළවක් ස්වාමීන් වහන්සේ ප්‍රසූත කරා වගේ. අපි දකිනවා පාලු කරේ අවුරුදු 40ක් ජනතාව ගගේලා පොරොන්දු දේශයේ අලුත් ජීවිතයක් ලබනවා වගේ. ස්වාමින් වහන්සේ ඔබ මාව මේ දින 40 එක්කගෙන යන්නේ අලුත් පීදෙන තැනක්, අලුත් ඵලයක්, අලුත් ජීවිතයක්, අලුත් උපතක්, එතරවීමක්, පාස්කුවක්, පාස් ඕවර් එකක් අත්දකින්න. ඒකයි මේකේ තේරුම. මේක ප්‍රමෝෂන් එක. මේ ලෙවල් එකට යන්න ඔබට මට එක්සෑම් එකක් තියෙනවා පාස් වෙන්න.
ජීවිතයේ දවස් 40 විතරක් නෙමෙයි. ඒක සබාව වෙන් කරලා තියෙන්නේ ඒකට ඔබට උදව්වක් විදියට. ජීවිතේ හැම කාලයකම හැම මොහොතකම ඔබට චතාරිකයක් තියෙනවා මගේ ප්‍රමාන්තනේ. පාලුකර අත්දැකීමක් තියෙනවා. හැබැයි මේ පාලුකරය අතර වාරයේ ඔබ මම ඉගෙන ගන්නට ඕනේ. ස්වාමින් වහන්සේ මොකක්ද මේ පාලුකරය හරහා කරන්නේ? අපි ඇත්තටම කාලයක් විදියට අපි යුගයක් විදියට අපි මේ ජනවන්දන අවසරේ චතාරිකයේ දින 40ට ඇතුල් වෙද්දී ඒක තේරුමක් තියෙනවා. ඒක තේරුම මොකක්ද? ඔබ මම පරීක්ෂයක්, ඔබට මට එක්සෑම් එකක්, ඔබට මට මූණ දෙන්න දෙයක් තියෙනවා කියන එක. දැන් බලන්න අද සුවිශේෂයේ ලුක්තුමාගේ ස්වාමීන් වහන්සේ ලුක්තුමා කතා කරන තැනදී යේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණව ජෝර්දානයෙන් ආපසු ආවිට ඔබට මතක නම් බෞතිස්ම ස්ථාපනයේ ජෝර්දානයේ ජේසු ඒ පව් ගඟේ ගිලිලා ගොඩාවයින් පස්සේ ස්වර්ගය විවර වෙලා තාත්තා කතා කරලා කියනවා ඔබ මාගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියලා. ඔබ ගැන මම ප්‍රසන්නයි කියලා. එතකොට ඒ මොකක්ද ප්‍රසන්නතාවය? ඒ ප්‍රසන්නයි කියන අර්ථය මොකක්ද? දුක් විඳින දාසයෙක් ඔබ. ප්‍රසන්නතාවේ තේරුම දුක් විඳින දාසයා කියන තැන. ඒ කියන්නේ ඔබට මෙහෙවරක් තියෙනවා පුතේ කරන්න. එතකොට ඒ ඔබ මගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි. මේ අත්දැකීම තීර්ව කරන්නට ඕනේ, ශක්තිමත් කරන්නට ඕනේ. ඒක හරියට කේක් එකක් අරගෙන බීක් කරලා ට්‍රේ එකට දාලා අවන් එකේ රත් කරනවා වගේ පුච්චනවා වගේ ගල් මටි ගොඩක් අරගෙන අච්චුවට දාලා පෝරුණුවේ පුච්චනවා වගේ මැටි භාජනයක් පුච්චනවා වගේ මේ පාලුකර අත්දැකීම තුළ මේ පාලුකරේ ගිනි රස්නේ මේ පෝරණුවේ පිච්චිලා ස්වාමීන් වහන්සේ එළියට ගන්න අත්දැකීමක්. මගේ ආදරේ මන්තනේ අද වචනේ කතා කරලා කියනවා සාතන් මේක මතේතුමාගේ සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තියේ බලන්න. මේ අත්දැකීමම මතේව් 4 කතා කරලා කියන්නේ මේ පාලුකර අත්දැකීමෙම වෙනම පැත්තක්. දහවල් 40ක්ද රෑ 40ක්ද එක පළවෙනි වගන්තිය ගන්න පුතේ. පළවෙනි වගන්තිය ගන්න. එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිනිස ශුද්ධාත්මයන් විසින් පාලුකරයට පැමිණ ලැබුසේක. යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන්නටයි ශුද්ධාත්මයන් අරගෙන යන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනි, ඒ කියන්නේ ඔබගේ මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ මේ අරගලයට ඉඩ දෙනවා. උන්වහන්සේට තිබුණා ඒදම් මුයනේ තහනම් ගහක් හදන්නේ නැතුව තියන්න. හැබැයි හොඳ නරක දැන ගැනීමේ ගහ මවලා කිව්වා මේකෙන් කන්න එපා. choice එකක්. ජීවිතේ choice එකක්. choice එක ඒක exam එකේ choice එකක්. තීරණයක් ඔබගේ ජීවිතේ. මගේ ආන්තරේ ප්‍රමන්තනේ ඒක දැන් මනුෂ්‍යයන් නිදහස් කැමැත්තක් දීලා තියෙන්නේ. choice එකක්. මම ඔබ ඉදිරි ගින්දරද ජලයද තියෙනවා, ජීවිතයද මරණයද තියෙනවා, choice එකක්. ඒ choice එක තුලයි ඔබ මම පාස් වෙන්නේ. ඔබට මට නිදහස් කැමැත්තක් තියෙනවා තීරණයක් ගන්න. දැන් මේ පාලුකරේ ඔබ මගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි, වචනය ඇහුණා ලස්සනයි. හැබැයි මේක ස්ථිර වෙන්නට ඕනේ. සාතන් විසින් පරීක්ෂා කරනු ලබන පිණිස. හැබැයි මතක තියාගන්න. මේක දෙවියන් වහන්සේ ඉඩදීමක්. අපි දකිනවා ජෝබ්ගේ පොතේ මන්ත්‍රණ සභාවක් තියෙනවා. මන්ත්‍රණ සභාව ජෝබ් පළවෙනි පරිච්ඡේදයේ මන්ත්‍රණ සභාවක් තියෙනවා. මේ මන්ත්‍රණ සභාවේ 12 වෙනි වගන්තිය අපි ලෑස්ති කරගමු. මන්ත්‍රණ සභාවක් තියෙනවා. මේ මන්ත්‍රණ සභාවේ යකා යනවා එතනට. පාර්ලිමේන්තුව වගේ. ඒකට යකා යනවා. අපේ වට යක්කු යන්න දෙයක් නැහැ. නැද්ද? කෙසේ වෙතත්. ඒ කියන්නේ දෙගන්නටලා නිසානේ දැන් ගෑසුත් තියෙන්නේ, ලයිටුත් තියෙන්නේ. සන්දා ඉඳන් හෙට ඉඳන් ලයිටුත් කපනවා. හරි සන්තෝෂයි. තේරුණාද කියන්නේ ගාන්ට 40 දවසේ පූජාව පටන් ගන්න 7ට ලයිට් කපනවා. හරි සන්තෝෂයි. නේද? මන්ත්‍රණ සභාව. දැන් මේකට යකා ගිහිල්ලා ජෝබ් ගැන කතා කරලා කියනවා. දෙවියන් වහන්සේ කියනවා ඔයා වටයක් යන ගමන් මගේ සේවක ජෝබ් බැලුවේ නැද්ද? කොච්චර දේව ගරුබිය ඉන්න කෙනෙක්ද? සාතන් කියනවා
දේවගරුබිය තියෙන්නේ ස්වාමීනි වහන්සේ ආශිර්වාද කරලා තියෙන නිසා බලන්න පාර දීලා පාර දුන්නයින් පස්සේ ඒත් ඉන්නවද කියලා. කියද්දි දෙවනාසේ බලන්න 12 වෙනි වගන්තේ කතා කරලා කියනවා. ඒ විර සමිදාරන් වහන්සේ පිළිතුරු දෙමින් හොඳයි ජෝබ් සහ ඔහු සතු සියල්ල දැන් ඉතින් ඔබේ බලයට යටය හැබැයි එකක් කියමි ඔහුගේ ඇඟට පමණක් අත තබන්නට නුඹට අවසර නැතයි සාතන්ට වදාළසේක. අවසර දෙනවා ගහන්න. මගේ ආදර විමන්තින ඔබගේ මගේ ජීවිතයේ හැම මොහොතක්ම පරීක්ෂාවක්. ඔබගේ මගේ ජීවිතයේ අරගල පීඩා ලංකාව තුළ මං හිතන්නේ නියම පාලුකරයක් චතාරිකේ අපේ නියම පාලුකරයක් අර වෑන් වැඩ කරන්නේ නැතුව නැද්ද කරන් උදේට පැය 4ක් විතර කපනවා රැටත් පැයක් විතර කපනවා ෆෑන් නැතුව දාඩිය පොරුනේ මගේ ප්‍රමන්තනේ අපිට තියෙන අද වත්ත පිටියක් එළියට ගිහිල්ලා ගහක සුළඟ ගඟක් අයිනේ නැද්ද හුලං හමනවා මේ ග්‍රෑන්ඩ් පාස් අපිට තියෙනවද ඒට මොන වතුද නැද්ද අර ෆ්ලැට් එක ඇස්සේ ජනෙලයක් අරින්න විදියකුත් නැහැ ඊවස්සේ ගෙවල් මේකේ ඇතුලේ ලයිට් නැහැ කියන්නේ කෙලින්ම චතාරිකයක්. අයි කියලා වැඩක් නැති චතාරිකයක්. අර මගේ ප්‍රේමවන්තනේ ඩීසල් නැතුව පෝලිං වල ඉන්නවා කියන්නේ සර්පන්ටයින් කියුස් නේ. නයි වගේ පෝලිං. එතන ඉඳන් කඩලා බෙදනවා. එතන ඉඳන් සමහර කට්ටිය සෙට් වෙලා ඉන්නවා. නැත්ද මේ ඔක්කොමත් එක්ක. මගේ ආදර ප්‍රේමවන්තනේ ජීවිතය ඔබට මට පරීක්ෂාවක්. මේක දෙවියන් වහන්සේ දෙන දේවල් නෙමෙයි. ඒක අපි ජාකබ්තුමාගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ හරිම දයාබරව අයිති කරගන්නේ 13 වෙනි වගන්තියේ Book of James ජාකබ්තුනේ පළවෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ කැදා කරලා කියනවා පරීක්ෂා කරනු ලබන කල මා පොළඹවන්නේ දෙවියන් වහන්සේයයි කිසිවක් නොකියවා දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේ නැත කිසිවෙකු පොළඹවන්නෙත් නැත. ඒක දෙවියන් වහන්සේ කරන දෙයක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ ඉඩ දෙනවා මගේ ප්‍රමාන්තනේ. ජේසුව පාලු කරේට අරගෙන ගිහිල්ලා තියනවා යකා තමයි පරීක්ෂා කරන්නේ. ඇයි ස්වාමීන් වහන්සේ මේ ඉඩ දෙන්නේ? ඇයි ඉඩ දෙන්නේ? උන්වහන්සේ තෝපිත් 3 වෙනි පරිච්ඡේදය තෝපිත් 3 20 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන වචනේ බලන්න. ඉඩ දෙන්න හේතුවක් තියෙනවා. මගේ ආදර ප්‍රමාන්තනේ ඔබේ අදහස් මිනිස්සාට තේරුම් ගත නොහැකිය. ඒත් ඔවුන් පරීක්ෂාවට භාජනය වුවොත් කිරුළු පළඳින බවත් දුකටපත් වුවොත් එයින් මිදීම ලබන බවත් දඬුවම් ලැබුවොත් ඔබේ දයාව ලබන පිණිස ඔබ වෙත ඒමට නිදහස් බවත් ඔබට ගෞරව කරන්නෝ දනිති. ගෞරව කරන අය දන්නවා. පරීක්ෂාවට පස්සේ කිරුළක් තියෙනවා. මගේ ආදර ප්‍රමාන්තනේ උන්වහන්සේ පැහැදිලිවම ඒ නිසා නපුරට ඉඩ දෙනවා. ඒක අපි යෙසායා 48 10 වෙනි වගන්තියේ දකින්නේ මේ පරීක්ෂාවේ තේරුමක් තියෙනවා. යෙසායා 48 10 වෙනි වගන්තියේ කතා කරලා කියනවා ඔබ ගිනි උදුනක රිදීමෙන් නොව ශෝකය නැමැති ගින්නෙන් මම නුඹ සෝදිසි කර බැලුවෙමි. සිරාක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ ස්වාමීන් වහන්සේ කතා කරන විෂය බලන්න. මේක තේරුමක් ඇතුව වෙන්නේ හේතුවක් ඇතුව වෙන්නේ. ඒකේ ගමනක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ පීඩාවෙන් පස්සේ ගන්න. රත්තරන් ගින්නේ ඔරගා බලනු ලැබේ. තෝරාගත් අය නින්දාව නැමැති උදුනේ පරීක්ෂා කරනු ලබන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනේ ජේසුව අරගෙන යනවා පරීක්ෂාවට. ජේසුව පරීක්ෂාවට අරගෙන ගිහිල්ලා මොකද වෙන්නේ? සාතන් පරීක්ෂා කරනවා. මේක සටනක් නිරන්තර අරගලයක්. ඔබට මට ස්වාමින් වහන්සේ ඔබගේ මගේ ඉදිරියෙන් ගිහිල්ලා ස්වාමින් වහන්සේ ඔබගේ මගේ ස්වභාවය අන්ත දරාගෙන පරීක්ෂාවට මුහුණ දෙන විදිය අද මේ පාලු කර අත්දැකීමේ කියා දෙනවා. ජේසු ළඟට ඇවිත් කීවේ උන්වහන්සේ පාලු කරය විඳලා ළඟට ඇවිත් ජීමේජ් එක දෙන්න පුතේ මට. පාලු කරය විඳලා ළඟට ඇවිත් කීවේ මා දන්නේ නැහැ කියලා. ජේසු පාලු කරය විඳලා ළඟට ඇවිත් කීවේ මා දන්නේ නැහැ කියලා. මගේ ආදර ප්‍රමාන්තනේ ජේසු අදවත් එක මාත් එක මගේ ජීවිත පාලු කරයට එනවා. ඒකයි මේ තචාරිකේ අපි යන්නේ ජේසුත් එක්කයි පාලු කරයට. අද වචනය අපට මහා පන්නරයක් බලන්න උන්වහන්සේ අද වචනේ කතා කරලා කියනවා
ආත්මයන්න් වහන්සේ විසින් උන්වහන්සේ පාලු කරයට ගෙන යනු ලැබූසේක. පාලු කරය කියන්නේ මගේ ප්‍රේමන්තෙනි අර සාරා කාන්තාරය වගේ පලස්තීන පාලු කරේ ගස් කොළන් නැති තැනක් නෙමෙයි. පඳුරු තිබුණා, සත්තු හිටියා, සොර සතුරු වදුරු ආවා. හැබැයි පාලු වෙච්ච තැනක්. හැබැයි එතන අපි දකිනවා ස්නාවක ජෝන්තුමා පාලු කරයට යන්නේ වනමී බීලා පළඟැටියන් කාලා ඔටුවමක් ඇඳගෙන තාත්තගේ කැමැත්ත විමසන තැනක් පාලු කරය. සෙප්පඩ විජ්ජා විච්චූරණ ආටෝප නැති හිස් වෙච්ච තැනක් පාලු කරය. එකයි අපිට මගේ ප්‍රේමන්තනේ මේ සිද්ධිත් එක්ක අපි ජීවිතේ චූටි ආස දේවල් අතහැරලා ජනවන්දනාවේ ආලෙලූයා කියන වචනය අතහැරලා ලොකු මියුසික් අතහැරලා අපි පාලු කරයකට යන අත්දැකීමක්. දිව්‍ය පූජාවෙත් චුටි වෙනස්කම් තියෙනවා. අපි ග්ලෝරියා එක කියන්නේ නැහැ. අපි හාලෙලූයා කියන්නේ නැහැ. ඒකට හේතුව පාලු කර ස්වභාවයක්, පරිසරයක් ඇති කරගන්න. මෙතන තමයි හඬ ඇහෙන්නට යන්නේ. මේ පාලු කරේ තමයි යකා අනිත් පැත්තෙන් පුළුවන් තරම් ගහන්න යන්නේ. ස්වාමීන් වහන්සේ ඉඩ දෙන තැනක්. මගේ ආදර බෙමන්තනේ ගුරුවරයා පන්ති කාමරයේ උගන්වන ගුරුවරයා ඒ ගුරුවරයාම තමයි ළඟට ඇවිල්ලා කියා දෙන්නේ ඔළුව අත ගහලා සමහර වෙලාවට කන මිරිකලා කියා දෙන්නේ ආදරෙන් ඔබට තේරෙන්නේ නැති දේ තේරුම් කරන ගුරුවරයා එක්සැමිනේෂන් හෝල් එකේ විභාග ශාලාවේ කතා කරන්නේ රවාගෙන ඔරවගෙන ඉන්නේ සමහර වෙලාවට දෙවියන් වහන්සේ පාලු කරේ ඉන්න වෙන විදිහකට කතා කරලා කියා දෙන තැනක් නෙමෙයි කියා දීපු දේ ආවර්ජනය තැන කරන තැනක් කියාපු දේ ප්‍රැක්ටිස් කරන තැනක් පාලු කරේ කියන්නේ මගේ ආදර බෙමන්තනේ මේ දින 40 පුරාවටම වචනය කතා කරලා කියනවා බලන්න උන්වහන්සේ ඒ දවස්වලදී උන්වහන්සේ සමාවෙන්න පාලු කරගෙන යන ලැබුසේක දෙවෙනි වගන්තිය එහිදී දින 40ක් මුළුල්ලේ යක්ෂයා උන්වහන්සේ පරීක්ෂා කළසේක දවස් 40ම යකා ගහනවා දවස් 40ම ගහලා නිකන් ඉන්නේ නැහැ එකයි අපි දකින්නේ 1 පේදුරු 3:5 වගන්තිය 1 පේදුරු 5:8 අපි දකින්නේ එකයි සිහිසන් ඇතිව අවදිව සිටින්න ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිලගම්ද හොයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය ටාගට් එකක් චීටා වගේ නෙමෙයි මගේ ප්‍රමාන්තනේ සිංහා චීටා වගේ නෙමෙයි ඌ චීටා වගේ ස්පීඩ් එකක් නෑ ඌට ඌ ටාගට් එක ළඟට වෙනකන් ඌට දුවන්න පුළුවන් ස්පීඩ් අප් කරන්න පුළුවන් තැන වෙනකන් ඌ ලං වෙනවා ලං වෙලා තමයි ඊට පස්සේ එකපාර පනින්නේ චාර්ජ් කරන්න ඊට පස්සේ යකා ඔබට ලං වෙලා බලාගෙන ඉන්නවා ඇටැක් කරන්න පුළුවන් වෙලාවක් අද සුවිශේෂයේ දුක්තුමාගේ සුවිශේෂයේ අපි 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ දකිනවා මේක යකාගේ ස්වභාවය වතරින්නේ නැහැ යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා සුදුසු අවස්ථාවක් යලිත් එළඹෙන තුරු උන්වහන්සේ අතහැර ගියේ සුදුසු අවස්ථාවක් රේඩාර් එක ඕන් වෙලා තියෙන්නේ මගේ ආදර ප්‍රේමවන්තනේ ඒක අපි එපිසවරුන්ගේ 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ දකින්නේ මේ මම ඔබට කියා දෙන්නේ යකාගේ විදිය සටන් කරන්න නම් සතුටව දැනගන්න ඕනේ එපිසහයේ 11 යක්ෂයාගේ සියලු උපාය වලට විරුද්ධව සිටින්නට ඔබට පිළිවන් වන පිණිස එක ස්ට්‍රැටජි එකක් නෙමෙයි උට ගොඩක් තියෙනවා විදි පාලුකරය තුල ඉන්න යකා පාලුකරය තුල ජේසුට පරීක්ෂා කරන යකා දවස් 40 ඊට පස්සේ බලන්න ඒ දවස්වලදී උන්වහන්සේ කිසිවක් නොවැළඳුසේක ඒ කාලය නිම වූ පසු අපි හැමෝම කියමු ඒ කාලය නිම වූ පසු උන්වහන්සේට සාගිනි ඇතිවිය ඒකෙන් පස්සේ තමයි බඩගිනි යන්නේ මගේ ආදර වේමන්තනේ ජේසුට බඩගිනි දැනුණා අපි දකිනවා ජේසු ඔබ මම වගේමයි හීබ්‍රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය බලන්න ජේසු ඔබ මම වගේමයි මාංශයක උන්වහන්සේ ඉපදුනේ ඔබ මම ඔබත් එක්ක මාත් එක්ක යාව ජීව වෙන්න ඔබත් එක්ක මාත් එක්ක සම්බන්ධ වෙන්න ඔබත් එක්ක මාත් එක්ක එකට ඉන්න යාව ජීව වෙන්න හීබ්‍රු 4:15 කියනවා මන්ද අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව හැම අයුරින්ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි මගේ ආදර ප්‍රේමන්තනේ හැම
හැම අයම පරීක්ෂාවලට මුහුණ දුන්නා. හැබැයි පව් කරේ නෑ. මෙතන ජේසුට බඩගිනි වෙනවා. අපි දකිනවා මේක සමරිතානු ලිඳගාව සිද්ධියේදී ලූක් ජෝන්තුමාගේ 4 අපි දකිනවා ජේසුට බඩගිනි වෙනවා. කුරුසේ ලූක් 22 උන්වහන්සේට ජෝන්තුමාගේ 19 උන්වහන්සේට පිපාස වෙනවා. උන්වහන්සේට මල්ලුයනේ තනි වෙනවා. මාක්තුමාගේ 14 තනි වෙනවා. පාළු වෙනවා. ඔබට මාත් එක්ක පැයක්වත් ඉන්න බැරිද කියලා අහනවා. ජේසුට ඒ දුක දැනෙනවා. ලාසරස් මැරෙන වෙලාවේ ජේසු මැරිච්ච තැන ජෝන්තුමාගේ 11 වෙනි පරිච්ඡේදයේ ජේසු අඬනවා. ජේසුට ඒ වේදනාව දැනුණා මගේ ප්‍රේමවන්තනේ. අද ජේසුට බඩගිනි වෙනවා. ජේසුට බඩගිනි ඔබ මම වගේමයි. හැබැයි මෙතන තියෙන බැතේ බලන්න තුන්වෙනි වගන්තිය එකල යක්ෂයා කතා කරමින් අන්න සුදුසු අවස්ථාව ආවා. ඔන්න බඩගින්න. මගේ ආදර ප්‍රේමවන්තනි ළමයේගේ ජීවිතයේ අවුරුදු 7 වෙනකන් වෙන දේ තමයි එයාගේ කැරක්ටර් එක තීරණය කරන්නේ. අවුරුදු 7න් පස්සේ ඒක යට යනවා. ඊට පස්සේ ආයේ ඇඩෝල්සන්ස් නව යෞවන වයසේ ඒ තුවාල වෙච්ච තැන් එළියට එනවා. සයිකොලොජි වල කියනවා ඒක. අපිට හිතා ගන්න බෑ අර පුංචි කාලේ වෙච්ච අඩුව මෙන්න මෝරද්දී මම ප්‍රමාණතනේ වැඩිවියටපත් වෙද්දී දරුවගෙන් මතුවෙන්න ගන්නවා. ඒ රියැක්ෂන්ස් එන්න ගන්නවා. ඊට පස්සේ යාට කන්ට්‍රෝල් එකක් නැති වෙනවා. සෙල්ෆ් කන්ට්‍රෝල් නැහැ. පාපයට වැටෙනවා. ඇබ්බැහි වෙනවා. ඒ ස්වභාව සුදුසු අවස්ථාව යකා ගැන දැනගන්න. ඔබට මේ පාලු කර අත්දැකීමට යන නම් ඔබලා යකා ගැන දැනගන්න ඕනේ. එකයි මේ ඔත්තු බලන්න ජේසු අපිට ලස්සන්ට දේව වචනය ඔත්තුව දෙන්නේ රැකීව දෙන්නේ. මම යාපනයේ ඉන්න කාලේ මම හිටියේ හමුදා පාලනය වුණාට එතන යුද්ධ කරන කාලේ පැරතතුරේ පේදුරු තුඩුවේ මම ටවුන් එකට ගිහිල්ලා මම පුස් සයිකලයක් තිබුණේ පුස් සයිකලේ හැප්පුණා මගේ අතින්. පල්ලියට එනකොට ෆාදර් දන්නවා මම හැප්පුණා කියලා. ටෙලිෆෝන් නැහැ හෑන්ඩ් ෆෝන් නැහැ. බලද්දී තමයි දන්නේ LTT රෙකී කෙනෙක් ඔත්තු බලන කෙනෙක් මගේ පිටිපස්සෙන් ඉඳලා තියෙනවා. හැමතිස්සෙම ඉඳලා තියෙනවා. ඒක ආරංචි වෙලා ගමේ කෙනෙක් කියලා එතන ඒ සංවිධානයක් තියෙනවා. එතන තමයි දන්නේ මගේ පිටිපස්සෙන් එහෙම කෙනෙක් ඉන්නවා කියලා. මාව බලුවා. මම දැන් අනිවාර්යෙන් කලුතර ගෙවල් වලට ඇවිල්ලා බලන්න නැති. ඇයි මෙයා දෙමළ ඉගෙන ගන්න ඔත්තු බලන කෙනෙක්ද මම? ආමි එකේ දැනන් හිටියේ නෑ මම සිංහල කියලා. මොකද මම සිංහලෙන් කතා කරේ නෑ. දන්න විදිහට දෙමළෙන් කතා කරා. හැබැයි LTT දැනගෙන හිටියා මම සිංහල කියලා. දවසක් මම අවුරුදු 15ක් විතර මගේ ප්‍රේමාන්තනේ මම එන්නට ඕනේ පේදුරුතුඩුවේ ඉඳන් කොළඹට. AC බස් එකක් තිබුණා. ඒතකොට මේ බස් එකේ එහා පැත්තේ තරුණයෙක් සිංහල තරුණයෙක් ඉඳගෙන මාත් එක්ක කතා කර සිංහල නමක් තිබ්බ මාත් එක්ක කතා කර ආව පැය 15ම ඉස්සරහලා ඔක්කොම කාලා වැල්ලවත්තෙන් බහිනකොට මට කතා කරලා කිව්වා බ්‍රදර් මම LTT එකේ දෙමළ සිංහල කතා කරන්නේ දෙමළ වගේ නෙමෙයි වතුර වගේ මම ඔයාව බලන්න යාවේ වා නිදහස් ප්‍රශ්නයක් නැහැ කියලා. මගේ ආදර ප්‍රේමාන්තනේ රකී සතුරත් එක්ක සටන් කරන්න නම් ඔබ ඔත්තු බලන්න ඕනේ. සතුරගේ ශක්තිය ප්‍රමාණය ක්‍රමවේද දකින්නට ඕනේ. ස්පෝර්ට්ස් කරන අය මයි ප්‍රේමාන්තනේ එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ස්පෝර්ට්ස් කරද්දී දක්ෂ ක්‍රීඩකයව එයාව ඩිටෙක්ට් කරගන්නවා. එයාගේ බෝල දාන විදිය, එයාගේ කික් එක විදිය, එයාගේ ක්‍රමවේදය ස්ටඩි කරනවා ටීම් එකක් විදියට ස්ටඩි කරලායි එයාව හැන්ඩල් කරන්නේ. යකාට ඇහෙනවා මේවා. හැබැයි ඉතින් ඌ ගැන අපි දැනගන්නට ඕනේ. මගේ ආදර ප්‍රේමන්තනේ ඌ අතාරින්නේ නැහැ. මගේ බඩගින්න ඌ අඳුරනවා. එක්සැක්ට්ලි ඔබට අවශ්‍ය දේ ඌ දන්නවා. ඒක දැනගන්න. ඔබගේ ජීවිතේ චූටි කාලේ ඉඳන් වෙච්ච දේ දන්නවා. ඌ එතනින් ගහන්නේ අපට. එතනින් ගහන්නේ නිකන් දත් විලිස්සගෙන කෘන්තකර වදනක පුරස්චාරක දාරක දාන්න ගාගල කාලි යකා පත්තිනි නැද්ද ගාගෙන නැද්ද ඊරි යකා වගේ නෙමෙයි. ඒ කියන්නේ මම දැක්කා එක එන්න පුතේ මුස වැඩි මට ඒකයි කරන්න මාරු. තේරෙනවද කියන එක? ඒක මල්ලුවේනේ සිද්ධියකට කැමරා ගුණත් පැටලෙනවා කොල්ලා. තේරෙනවද? මල්ලුවේනේ සිද්ධියේදී යකා දැන් ජේසු වගේ උසයිනේ. 5යි 6යිද උස? 6යි ජේසු 5යි 11යි. හරිද? දැන් අපි පාටත් එක්ක යකාට ගැලපෙනවනේ. තේරෙනවද කියන එක? හරි. දැන් ඉතින් ජේසුට මල්ලුවේනේ ජේසුත් එක්ක යකා ඉන්නේ කොහොමද දන්නවද? පින්තූරේ මාර පින්තූරයක්. ඔන්නව ඉන්නේ. ඒ කියන්නේ මචං අන්නේම ලෙවල් එකේ ඉන්නේ. මල්ලියා මොනවද දුක් විඳින්නේ? මේ කන්නතු දවස් 40ක් ඉන්නේ. දුක් විඳින්න ඕනේ නෑ.
අර කෝල් එක ගන්න එන්න අවසර සෙට්ට මොකද කියන්නේ? චතානේ පිස්සුද බෑ අයියා මම ඇඟේටි නැද්ද? ඒ කියන්නේ හෙලෝ ඔයාට පාළු නම් මට ගන්න කෝල් එකක් මම ඕන එකක් අනේ ඔයා වගේ කවුරුත් නෑ මට තේරුණාද කියන එක මගේ ආදර විමන්ත්‍රය යකා එන විදිය එන ඔබගේ අඩුව ඔබගේ අඩුවේදී thank you පුතේ ඔබගේ අඩුවේදී මහා ෆිට් එකක් විදියට එන්නේ ඒක මාර යාළුවෙක් වගේ ජේසුව පරීක්ෂා කරන්නේ එහෙමයි ඒ කියන්නේ ඌ වෙස්මුණු දාගත්තේ නැද්ද බැටළුවම පොරව ගත්ත වෘකයෙක් ජෝන්තුමාගේ 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තේ කතා කරලා කියනවා සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණකි ඔබට ආදරයක් නැහැ ඔබට ආදරයක් නැහැ ඔබ පාවිච්චි කරන්නේ විනාශ කරන්න ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩමට කතිම මයි ප්‍රේමාන්තනේ දැන් ජේසුට බඩගිනි ඌ ජේසුගේ අවශ්‍යතාවය දන්නවා නම් ඔබගේ අවශ්‍යතාවය දන්නේ නැද්ද ඔබගේ පෞල් ජීවිතයේ බිරිඳගේ ප්‍රශ්නේ ඌ දන්නේ නැද්ද ඒ බිරිඳගේ ප්‍රශ්නයට උත්තරයක් ඌ හදාගෙන යනවා සෙක්‍රටරි හරහා නැත්නම් අතන ඉන්න කෙනා හරහා ඔයාගේ බිරිඳ වගේ නෙමෙයි මේ තියෙන්නේ ඔබගේ ස්වාමිපුරුෂයාගේ ප්‍රශ්නේදී ඔබට ආදරෙන් කතා කරන අයියලා ගොඩාක් ඉන්නවා කරුණාවෙන් සලකන අයියලා ගොඩාක් ඉන්නවා නංගි මම ඉන්නම් නැද්ද බෙන්ගාලේ බොක්කෙන් ආදරේ නැද්ද මගේ ආදර ප්‍රමාන්තේනේ උදන්ව ඔබගේ අඩුව ඔබගේ තනිකම පාළුව ඒ තනිකම පාළුවේදී ස්වං වින්දනය අසභ්‍ය දේවල් බෝතලය අරගෙන වෙනවා තේරුම් ගන්න මේ පාලු කරේ අපිට ඕනේ දින 40 මේක අඳුර ගන්නවා මම ඔක්කොම අයින් කරාම මට තේරෙන්න ගන්නවා මට පේන්න ගන්නවා මම අඳුරනවා මේ යකාගේ හඬ ඒක අඳුර ගන්න කාලයක් මගේ ප්‍රේමවන්තයනේ ජේසු ගාවට ඇවිල්ලා මොකද කරන්නේ එකල යක්ෂයා කතා කරමින් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් සාතන් කියන වචනය එන්නේ ඩියබොලොස් කියන ග්‍රීක වචනයෙන් ඩියබොලොස් කියලා කියන්නේ මගේ ප්‍රේමාන්තනේ ස්ප්ලිටර් වෙන් කරන එකෙක් ඌ ඩිවයිඩ් කරනවා ඔබ අපි මාක්තුමාගේ 4 වෙනි පරිච්ඡේදය 5 වෙනි පරිච්ඡේදය දකින්නවා යක්ෂාවේශ වෙච්ච මිනිස්සෙක් ඌගේ නම සේනා කියලා කියන්නේ ප්ලැටූන් 6000ක් ඉන්නවා ඒක මිනිස්සෙක් තුල බෙදීම් 6000ක් ස්ප්ලිට් පර්සනැලිටි ඌ ඇවිල්ලා වෙන් කරන්න ඉන්නේ ඔබ ඒ කියන්නේ ඔබගේ බිරිඳ ස්වාමිපුරුෂයා දෙවියන් වහන්සේ එක්කඩාය මිනිස්සයා වෙන් කරන්න බෑ. ඌ වෙන් කරනවා ප්‍රශ්න පෙන්නලා අරගල පෙන්නලා බඩගින්න පෙන්නලා ඔතන අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ නියම උත්තරයක් වෙන් කරනවා. අම්මව තාත්තව පෞල් ජීවිතය මගේ ප්‍රේමවන්තනි දරුවන්ව වෙන් කරනවා. ස්වාමිපුරුෂයා බිරිඳව රට යවනවා වෙන් කරනවා. වෙන් කරන්නේ උන්වහන්සේ නෙමෙයි. එකතු කරන්නේ උන්වහන්සේ. ජීවිතේ ආර්ථික ප්‍රශ්නවලදී වෙන් වෙන්න නෙමෙයි කියන්නේ එතන ඉන්න. ස්වාමීන් වහන්සේ පාලු කරේ හරහා ගිහිල්ලා ඔබට පොරොන්දුවක් දෙන වෙලාවක් තියෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි මෙතන යකා ඔබ දෙවියන් වහන්සේගේ පුතා නම් ඇයි නම් ඒ වෙනකොට තාත්තා කතා කරලා ඉවරයි ඔබ මාගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි. යකා ඇවිල්ලා නම් සැකයක් අයිමිච්චම් සන්දේහම් ඩවුට් සැකයක් ඇති කරනවා දෙවියන් වහන්සේ පුතාද එහෙනම් ඔයා බලාගන්න එපැයි දෙවියන් වහන්සේ පුතා නම් බලාගෙන මේ බඩගින්නේ ඉන්න ඔයාට අනිතික බලය තියනවා තාත්තගේ පුතා නේ ජනාධිපතිගේ පුතා වගේ නේද ආයි මොනවා ඔයාට වචනයක් කියන්න ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි පාන් ගෙඩියක් වන්න යන කල මැලව මගේ ආදර ප්‍රේමන්තනේ පාලු කරේ පලස්තීනයේ පාලු කරේ තිබිච්ච ගල් මම එතනට ගිහිල්ලා තියෙනවා පාන් වගේමයි දවස් 40ක් බඩගිනේට මිනිස්සෙට ඒක දැක්කහම කෙලවුනන්න පුළුවන් පාන් වගේමයි. යකා ගාව තියෙන්නේ උත්තර නෙමේ ගල් ගෙඩි. යකාට බෑබෝ මව තෘප්තිමත් කරන්න. ඌට පුළුවන් රවට්ටන්න. තෘප්තිය මම ඇති කර ගන්නවා. ඔබ හිතන්නේ මහන්සියට බිව්වහම මහන්සි යනවද? මම දන්නේ නැහැ මම ජීවිතේ බීලා නැහැ. නැති බීල බලන්න පාද අපිට කියන්න බෑ නැද්ද? මට බොන්න ඕනේ නැහැ කියන්නේ. හැබැයි මම දැකලා තියෙනවා මගේ තාත්තත් බීලා තියෙනවා. බීපු අයත් දැකලා තියෙනවා. ඉතින් මහන්සියට බොව්වහම ටිකක් වැඩිපුර බිව්වම වැඩි මහන්සි යන්න බෑ. ඒ වැඩිපුර බලන්න උදේ නැගිට්ටාම වයිෆ්ලා ඉන්නේ මෙතන නැද්ද? උදේ නැගිට්ටාම සයිම කට් වෙලා දෙයි ටික නැද්ද? දෙයි ගාලා සිදිමිලා නෑ. එහෙම වෙන්නේ නැහැ.
මහන්සියට එහෙනම් ඉතින් අපිත් බොන්න ඕනේ. නැද්ද? මහන්සියට බිව්වා කියලා නෑ. ඒක ඇවිල්ලා අමතක කරනවා. වෙන පැත්තකට කුඩු ගහනවා වගේ තමයි. කුඩු ගහනවා වගේ තමයි. ඒ කියන්නේ ඔබ හිතන්නේ ඔබ අනියම් සම්බන්ධතාවයක් ගියයින් පස්සේ ඔබට බිරිඳගෙන් ලැබෙන්නේ නැති පහස එතනින් ලැබෙනවද? ඉක්කරේ මාට්ටක අකරේ පච්චේ මේ පැත්තේ ගොනාට එහා පැත්තේ තනකොට තමයි රහ. ඒක තමයි ස්වභාවය. අයිති නැති දේ රහයි. ඒක යකා කරන දෙයක්. ඊට පස්සේ කනවා කට්ටක් කොහොමද ෆෝන් බාත්රූම් අස්සර උස්සන් දුවනවා කෝල් එකෙද්දි හංගනවා වෙන නම් දාගෙන නැද්ද මාරාන්තික යුද්ධයක් නැද්ද ඕක වහගන්න ප්‍රෙෂර් වැඩි වෙලා ඊට පස්සේ එතන මේන්ටේන් කරගන්න බැරුව තේරුණාද කියන එක ඊට පස්සේ ඕක අච්චාරයක් කරගන්නවා හිතන්නේ උත්තරයක් කියලා. ඔය උත්තර නෙමෙයි. ඔබ තෘප්තිමත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට විතරයි. ගල් ගෙඩි අපි තමයි උත්තර කරගන්නේ. තාත්තගෙන් වෙච්ච අඩුව යකා දැකලා ඊට පස්සේ අර පුද්ගලයා වරන් ඇවිල්ලා ඒක ආරක්ෂාවක් සංරක්ෂණයක් කියලා පෙන්නලා ඊට පස්සේ ඔබගේ ජීවිතේට රිංගලා ඒක මම උත්තරයක් කරගෙන ඊට පස්සේ රූම් වලට ගිහිල්ලා වීඩියෝ කෝල්ස් අරගෙන ඇඟ නාස්ති කරගෙන මගේ පිටත නන්නත්තර කරගන්නවා. උත්තරයක් වගේ පේනවා මිස උත්තරයක් නෙමෙයි. මතක තියාගන්න. කවමදාවත් උත්තර දෙන්න බෑ යකාට. අපි උත්තර කරගන්නවා මගේ ප්‍රමන්තේනි. නැති දේ නැහැ. ඒ පාලු කරේ ඉන්න ස්වාමින් වහන්සේ උත්තර දෙන කම්ම ඉන්න. උන්වහන්සේ යසාය 49 උන්වහන්සේ 8 වෙනි වගන්තේ කතා කළා කියන්නේ ඒකයි. සුදුසු කාලෙදී මම ඔබට පිළිතුරු දෙනවා. ගැලවීම දවසේදී මම ඔබට උපකාර කරනවා. ඒක කාලයක් තියෙනවා උන්වහන්සේගේ. ඉතින් ඊට ඉස්සල්ලා ෂණික උත්තර දැන් උන්වහන්සේ අරමුණක් එක්ක 40 දවසක ආවේ ඒක අතරවාරේ ගල්පාන් කරගන්න ඕනේ නැහැ. ස්වාමින් වහන්සේ දකිනවා යකාගේ ක්‍රමවේදය. ස්වාමින් වහන්සේ දැකලා යකාට කතා කරලා කියනවා මොකක්ද කියන්නේ? කෙලින්ම දේව වචනය කෝට් කරනවා. ද්විතීය නීති සංග්‍රහයේ 8 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තය මේ කියන්නේ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේය කියා ලියා ඇතැයි ඔහුට වදාළසේක. ලියපු දේ කියන්නේ ජේසු අංජනන් එලිබල්ලා නෙමෙයි. ලියපු දේ කරන්නේ දිව්‍යඥානයෙන් නෙමෙයි. ලියපු දේ කියන්නේ අවුරුදු 30ක් ජේසු සිනගෝගයට ගිහිල්ලා දේව වචනට ඇහුම්කන් දීලා ඒක මතක තියාගත්ත නිසා. මම දන්නේ මොනවද වචනේ? බයිබලෙම මොනවද දන්නේ? බයිබලෙ මොනවද ඔබට කපාඩම්? මොනවද ඔබ දන්නේ? කතෝලික වෙන අපි ලැජ්ජ වෙන්නට ඕනේ. අපි බයිබලෙ දන්නේ නැහැ. බයිබලෙ දන්නේ නැහැ. වාසනාවට ඔබ දේශනාව අහගෙන ඉන්නවා. පැය භාගයක් පැයක් විතර යනවා සමහර වෙලාවට. අද මහවත්ති පූජාවේ පිට එක්කෙනෙක් ඇවිල්ලා හිටියා. තේරුණාද මට මිනිස්සු ගැන අනුකම්පාව හිතුණා. මට ඉස්සරහාම පුටුවේ තියන් හිටියේ. දේශනා කරනවා බලනවා. තේරුණාද කියන මං කිව්වා සමා වෙන්න පූජාවේ කිව්වා සමා වෙන්න අපේ පල්ලිවල මෙහෙම තමයි. තේරුණාද දේශනාව දිගයි සමා වෙන්න අද තමයි වාවේ. ආයි ජීවිතේ ඉද කියලා දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. දේව වචනය ජේසු කෝට් කරන්නේ යකාව පරද්දන්න තියෙන දේව වචනයෙන්. ඔබ දැනුම ඉගෙන ගන්න පාඩම් කරන දේ දැන් පාවිච්චි කරනවා. ඔබ වචනයත් එක්ක ඉන්න පෞද්ගලික යාඥාව. ඒකයි මේක ඇතුල් කාමරයට ගිහිල්ලා තාත්තත් එක්ක කතා කරන කාලයක්. දේව වචනේ හසුරවන කාලයක්. ඔබට බයිබලයක් නැත්නම් ඉල්ලන්න. බයිබල් ඩයරියක් හරි ඉල්ල ගන්න දෙන්න. ඒක මාක් කරගන්න, ඉගෙන ගන්න. මගේ ආදරේ ප්‍රමන්තනේ, you have to know the scripture. If you don't know scripture, you don't know Christ. ඔබ දේව වචනේ දන්නේ නැත්නම් ජේසුව දන්නේ නැහැ. සටන් කරන්න ආයුධයක් නැහැ. ඒක උන්වහන්සේ පිසහයේ කතා කළා කියන්නේ ස්වාමීන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න. ගැලවීම නැමැති හිස් වැස්ම, ඇදහිල්ල නැමැති ධර්මිෂ්ඨකම නැමැති ලය වැස්ම, පලිය ඇදහිල්ල නැමැති පලිය, සාම සුභාසන නැමැති පාවහන් ලයලාගෙන සත්‍ය නැමැති පටිය බැඳගෙන දේව වචනය නැමැති කඩුව ගන්න. වචනය කියන්නේ කඩුවක්. සටන් කරන්න විදියක් නැහැ. ඒ වචනේ සරලම විදියයි මේ තියෙන්නේ ඔබට මට. සරලම විදිය මුකුත් නැති තැන මේක දේව වචනය මේක බයිබලයක් පොඩි මේක ආයුධයක් මගේ ප්‍රමන්තනේ. ජේසු කඩන්නේ යකාව එතනින්. ඒක ගන්න ඔබට කිසිම දෙයක් කරගන්න බැරි තැන මේ තියෙන වචනය. ස්වර්ගයේ වැඩ සිටින කියන්නේ ලුක්ත මගේ 11. නම මරිය කියලා කියන්නේ ලුක්ත මගේ පළවෙනි පරිච්ඡේදය මගේ ප්‍රමන්තනේ. යකා යන්නේ නැහැ. ඔබට යකාගෙන් ඉගෙන ගන්න තියෙනවා නම් ඉගෙන ගන්න මෙන්න අතාරින්නේ නැහැ. වායනවා ඊට පස්සේ මොකද කරන්නේ? වචනය මෙම කිව්ව ගමන්ම පස්වෙනි වගන්තය එවිට යක්ෂයා උන් වහන්සේ උස් තැන පුතේ කියවගෙන යන එවිට යක්ෂයා
උන්වහන්සේ උස් තැනකට පමුණවා ක්ෂණිකයකින් ලෝකයේ සියලු රට රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වා මේවා කෙරෙහි මුළු ආධිපත්‍යද ඒවායේ යස ඉසුරුද ඔබට දෙන්නෙමි. මගේ ආදර ප්‍රමන්තනේ පළවෙනි පරීක්ෂාව දිවට ප්‍රණීතයි. සාතන් ඒවට දුන්න පරීක්ෂාව. දෙවනි පරීක්ෂාව ඇසට රමණීයයි. මාර ලස්සනයි. පලස්තීනයේ මෙහෙම තැනක් නැහැ. බයිබල් විද්‍යාඥයන් විශාරදයන් කියනවා එහෙම මුළු රාජ්‍යයන් ඔක්කොම පේන තැනක් නැහැ. මේක ජේසුගේ මනසින් වෙච්ච දෙයක්. සිතේ සිතුවිලි අරමුණු වලින් පටලවන තැනක් මගේ ප්‍රේමාන්තේනේ. සිත තුලයි මේ පරීක්ෂාව වෙන්නේ. ජේසුත් එක්ක කිසිම ගෝලයක් හිටියේ නැහැ. තනියම හිටියේ. ජේසු පස්සේ මේක නැරේට් කරනවා, කතා කරලා කියා දෙනවා. යක්ෂයා පරීක්ෂා කරපු විදිය ජේසුව. එතකොට රාජ්‍යයන් ඔක්කොම පෙන්නලා කියනවා මගේ ප්‍රමාන්තනේ මේවා මට පවරා දීලා තියෙන්නේ. මේවා මට පවරා දීලා තියෙන්නේ. මොන පට්ටපල් බොරු. කවුද දුන්නේ යකාට? යකාට ගිය එක වෙනම දෙයක්. යකාට ගිය රටක්. යකාට ගිය ලෝකයක්. නමුත් පවරලා දීලා නැහැ. දෙවියන් වහන්සේගේ ආයතිය උබරුකාරයා ජෝම්තුමාගේ 8 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රමාන්තනේ 44 වෙනි වගන්තේ කතා කරලා කියන වචනේ බලන්න. ජෝම් 8:44 වෙනි වගන්තේ සාතන් බොරුවේ පියා ඔබේ පියා යක්ෂයාය එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම මුල සිටම ඔහු මිනිමරුවෙකි සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින් ඔහු සත්‍යයි නොපිටියේය ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන්ම කතා කරයි. අපි හැමෝම කියමු මන්ද හැමෝම කියන මන්ද ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියාය. ඔහු බොරුවේ පියාය. මගේ ආදර ප්‍රමතනේ බොරුව කියන්න ඕන ඇත්තත් එක්කනේ. නැත්නම් අහුවෙන්නේ නැහනේ. අර පොල් ගහේ දෙල් හැදුනානේ අප්පා. පිළිගන්නද? නෑ. ඒ වගේ බොරු කිව්වට අහුවෙනවා. අතේ මාට්ටු වෙන බොරු. ඒව නෙමෙයි. අර පොල් ගහේ පොල් ගෙඩිය වැටිලා බම්පෙලා වැටෙන් යහට ආවනේ. ඇත්තද? ඒ කියන්නේ ඒක ඇත්තත් ඔබ අංජනන් එලි බලපුවා කියන්නේ ෆාදර් කිව්වනේ ෆාදර් කිරි ගහට ඇන්න වගේ නැද්ද? අර මෙහෙම කිව්වනේ. හැබැයි කිව්වේ කොණ්ඩේ දිග මනහය ඇද නලදතක් තියෙනවා. අර එහා ගෙදර සොෆියා වගේ. ඊට පස්සේ මරා ගන්නවා සොෆියත් එක්ක. තේරුණාද කේදක? ඇත්තත් එක්ක බ්ලෙන්ඩ් කරලා තමයි බොරුව කියන්නේ. අපේ අය ගිල ගන්නවා. බොරුව පිළිගන්නේ ඇත්ත නැතුව. එනිසා මික්ස් කරනවා. දැන් රාජ්‍ය මට පවර මොන පවරා දීලාද? හැබැයි මම ඔබට දෙනවා. හරියට ආදම්ම වට කිව්වා වගේ කන්න ඔබ දෙවියන් වහන්සේ වගේ වෙනවා. මගේ ආදර ප්‍රේමන්තේනේ අපිට ගොඩාක් දේවල් දෙනවා කියලානේ රැවට්ටුවේ නේ. හස්බන්ඩ්නුත් රැවට්ටුවේ එහෙම අනේ ඩාර්ලින් මෙහෙම දෙනවා. අද්ද වෙද්දි කනවා කට්ටක් මොන දෙනවද? ඉල්ලගෙන කනවා නැද්ද? රාජ්‍යනුත් එහෙමනේ. අරව දෙනවා කියලා ඡන්ද කියලා දැන් ඉතින් දෙන්නේ නැද්ද? තමයි ප්‍රේමන්තනේ රැවටෙන්නට එපා. අරව දෙනවා මේවා දෙනවා කිව්වට ඔබගේ ජීවිතේ ප්‍රතිපත්තිය තියාගන්න. එයා මම ආදරය කරන්නම්, මම බලා ගන්නම්, මම ඔයත් එක්ක ඉන්නම්, මම ඉන්නම්. අනේ මම ආදරේ. අනේ ඔය වචන පිළිගන්න එපා. ඔබ ජීවිතේ ප්‍රතිපත්තියක්. මගේ ආහාරය මගේ තාත්තගේ කැමැත්ත කරන එක. ජොම්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය බලන්න. මගේ ආහාරය මගේ තාත්තගේ කැමැත්ත. මගේ භෝජනය නම් මාගේ පියාණන් වහන්සේගේ මගේ ඒ තැනන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්යයට මාවට පත් කිරීමත්ය. ඒක මං කනවා මම ඉන්නවා උන්වහන්සේගේ කැමැත්ත කරන්න. යෙසායා 30 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කරලා කියන වචනේ බලන්න. විපත නැමැති කෑමද පීඩාව නැමැති බලන්න පීඩාව විපත නැමැති කෑමද පීඩාව නැමැති වතුරද මම ඔබට දෙනවා. කට්ට කන්න වෙයි. හැබැයි ස්වාමීන් වහන්සේගේ වචනය තුලයි. ජේසු කෙලින්ම කෝට් කරනවා මගේ ප්‍රමාන්තනේ. කෙලින්ම කෝට් කරනවා ද්විතීය නිති සංග්‍රහයේ 6:13. ජේසු කෙලින්ම ද්විතීය නිති සංග්‍රහයේ 6:13 කෝට් කරලා කතා කරලා කියනවා. මගේ ප්‍රමාන්තනේ වචනය ඔබේ දෙවි සමිදානන් වහන්සේට පමණක් ගරුබිය පෑ යුතුය. උන්වහන්සේට පමණක් වැඳුම් පිදුම් කළ යුතුය. උන්වහන්සේගේ නාමයෙන් පමණක් දියුරුම් දිය යුතුය. සාතන්ට ගහනවා. ඉවරයිද? ඉවරයි කිව්වට ඉවරම නැහැ. ඌ යන්නේ නැහැ. යූ බලනවා. යා දන්නවා ද්විතීය නීති සංග්‍රහය දන්නවනේ. හරි. ද්විතීය නීති සංග්‍රහය තමයි මෙයා දන්නේ. දැන් දෙන්නම් වචන. ලියා ඇතනේ කියන්නේ. සාතන් ගන්නවා බයිබලයේ වචනයක්. මේක තමයි තක්කු මුක්කු වෙන තැන. සාතන්ට බයිබලයේ පාඩම්. ඌ කෙලින්ම ගීතාවලිය 91 කෝට් කරනවා.
91 කෝට් කරනවා මිසක් නෙමෙයි. දැන් අර කන්ද මුදුන රාජ්‍යයන් මේ ගල්බනිස් ඒව වැඩක් නැහැ. මෙන්න අරන් යනවා ජෙරුසලමේ දේවමාලිගාවේ කොත මුදුන. කෙලිම රිලිජියස් ආගමික දේවිකත්වයක්. නිකන් වව්. දැන් මොන ජේසුට නියම සෙට් වෙන තැනට අරගෙන යනවා. ඒක ඒ තුරුම්පුව ගහන්නේ අන්තිමට හොඳේ. මුලින්ම ගල්බනිස් ඊට පස්සේ රාජ්‍යයන්. දැන් තමයි ආගමික එකක් එන්නේ. උගේ මෝටාර් එක ඊට පස්සේ රොකට් ලොන්ච් ඊට පස්සේ එක තලයෙන් තමයි ඇටැක් කරන්නේ. මුලින්ම ස්කෝප් පාසියව දාන්නේ නැහැ. මුලින්ම දාන්නේ හත ස්කෝප් හතෙන් කපන්න බලනවා. නැත්තම් ඊට පස්සේ ජැක්ව දානව නැද්ද? ඊට පස්සේ ක්වීන්ව ඊට පස්සේ කිංව ඊට පස්සේ තමයි ආසියාව ගන්නෙ. එකපාර ගෙලින්ම නිකන් හතේකට ආසියා දාලා වට්ටන්නේ නැහැ. මෝඩයි. එකින් එක එක්කෙනාට එක විදියට ඔබට තියෙන පරීක්ෂාව නෙමෙයි මට තියෙන්නේ නැද්ද? ඒක වෙනම නිකන් වර්ෂිප් පරීක්ෂා එන්නේ නැද්ද? සවුන්ඩ් සිස්ටම් පරීක්ෂා එන්නේ එක විදියට. ඒක අඳුර ගන්න ඕනේ. ඒක අඳුර ගන්න ඕනේ. කෙලින්ම කෝට් කරන බයිබලේ. ජේසුව දේමාලිගාව කොත මුදුනට අරගෙන ගිහිල්ලා කියනවා විදාවල 105 ගීතාවල 91 කට්ටිය කොරෝන හැදිච්ච කාලේ එළියට කියවලා ගිය ඕක කියවල නැද්ද? ගීතාවල 91නේ රුදුරුව කිව්වේ වසංගතයක් අත දෙන්නේ නැහැ කියලා එළියට ගියේ නැද්ද? ඒක කියලා තමයි දැන් වැක්සින් එක ගහගෙන ඉන්නේ ෂේප් එකේ. දැන් ගහපු ගමන් ගීතාලිය අමතියද බූස්ට් එක ගහපු ගමන් 91 පිටිපස්සෙන් ගිහිලා දෙන්නේ නැද්ද? මගේ ආදර ප්‍රමාන්තේදී. ඒක කියවලා කියනවා ජේසු මේක පණින්න දෙමාලිකන් පණින්න. පණපු ගමන්ම මොකද මේ කියන්නේ? දේවදූතයම පය පොළවේ වදින්න නැති වෙන උස්ස ගන්නවා. ඒ කියන්නේ ජේසුස් සුපර්මෑන් වගේ ගාන මෙහෙම යනකොට දේවමාලිගාවේ දේවදූතයෝ පිටිපස්සෙන් ඇවිල්ලා උස්ස ගන්නවා. මිනිස්සු දේවමාලිගාවේ මගේ ප්‍රමාන්තරේ ජෙරුසලම් මාලිගාවේ ඒ වෙනකොට විප්‍රවාසයේනේ. හැම තැනම හිටිය මිනිස්සු මාලිගාවට ආවා. හැම දවසකම ලක්ෂයක් විතර හිටියා. පාස්කුවේ ලක්ෂ 6ක් විතර ආවා. දැන් මෙච්චර සෙනගක් ඉන්න තැන ජේසුස් ගාලා සුපර්මෑන් වගේ යනකොට දේවදූතයෝ පිටිපස්සෙන් යනවා. මිනිස්සු අම්මා තක්කු මුක්කු වෙලා අන්න ජුසේගේ පුතා නේද අර මරියාගේ පුතා නේද වඩුව නේද නෑ දෙවියන් වහන්සේගේ පුත්‍රයා හෝසානා හalleluya මොකද කියන්නේ ජේසු කුරුසේ ඕනේ නෑ. මොනවටද කුරුසය? ඔය කුරුසය වගේද මෙන්න මහිමය ෂෝට් කට් එකක්. ඔච්චර දුක් විඳින්න ඕනේ නෑ. උන්වහන්සේ මතේතුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තියේ පේදුරුතුමාට කතා කරලා කියද්දි ගෝලයන්ට මම දුක් විඳින්න ඕනේ. මතේ 16 21 උන්වහන්සේ කතා කරලා කියනවා මම නායක පූජකයන්ට පාවා දෙනවා මරණ ලබන්නට තුන්වනදා උත්ථාන කරන ලබන්නට යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්න පටන් ගත් කල සීමොන් පේදුරු 22 එවිට පේදුරුන් වහන්සේට පැත්තකට කැඳවා තරවටු කරන්නට පටන්ගෙන ස්වාමීනි එය දුරින්ම දුර වේවා එවැන්නක් ඔබට කවදාවත් සිදු නොවේවායි කිය. වෙන්න එපා. දුක් විඳින්න එපා. කුරුස් යහක් කරන්න යකා. මගේ ආදරේ මාතෘ ජේසුස් කෙලින්ම ගහනවා උට. දේව වචනයෙන්ම ගහනවා. ද්විතීය නීති සංග්‍රහයේ 6:16 ජේසුස් කෝට් කරනවා. දේව වචනේ භාගයට දැනගෙන හිටියා කියලා රැවටෙන්නට එපා. බයිබල් කිහිල්ලේ ගහගෙන හොඳේ. බයිබල් කිහිල්ලේ ගහගෙන වචන සට ගාලා කෝට් කරයි. රැවටෙන්නට එපා. බයිබලේ වචන දැනගත්ත පමණින් ස්වාමින් වහන්සේගේ දාසයෝ නෙමෙයි. මතක තියාගන්න. උන්වහන්සේගේ දාසකත්වය වෙනම ශ්‍රාවකත්වයක්. රැවටෙන්නට එපා. මව් සභාව කඩාගෙන යන්නට එපා. මගේ ප්‍රේමවන්තනි කතා කරලා කියයි. දේව මෑණියෝ ඔයගොල්ලෝ දේව මෑණියෝ කියන්නේ මොන වචනයක්ද? දේව මෑණියන්ට තව ළමයි හිටියා. මතේතුමාගේ සුවිශේෂයේ ගන්න වචනය පළවෙනි පරිච්ඡේදයේ මතේතුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය. ජෝසප් නින්දෙන් අවදි වූ බලන්න මේ බයිබලේ තියෙනවා සමිදාන වහන්සේගේ දූතයා උට අන්න කළ ලෙස සිය බිරිඳ කැඳාගෙන ගියේය. ඒත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු සමග මේක ලස්සනට ලියලා තියෙනවා. බයිබලේ තියෙන්නේ ඔහු සමග සංවාසයේ නොයෙදිනේ. ලැබෙන තුරු සංවාසයේ හිටියේ නෑ. මේ බලන්න බයිබලේ මෙන්න කතෝලික සභාව දේවමෑණියන්ට දෙන තැන. දේවමෑණියෝ මොන දේවමෑණියෝ? මරියාට දෙන තැන. බයිබලේ දන්නේ නැතිකම. තුරු කියලා කියන්නේ හීබ්‍රු භාෂාවෙන් හෙෝස් කියන්නේ තුරු කියන අර්ථය නෙමෙයි. ඊට පස්සේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. බයිබලේ ඒක පාවිච්චි කරලා තියෙනවා. බයිබලේ හරියට දන්නවනම් රැවටෙන්නේ නැහැ. බයිබලේ කෝට් කර පමණින්ම යකුන්ට රැවටෙන්නට එපා.
මතක තියාගන්න සමාව වෙන මම ජජ් කරනවා නෙමෙයි මම කතා කරන්නේ කතෝලික ඔබට අනිත් සභාවල මේ කහනවා නම් ඉන්නවා නම් ඔබට ගරු කරනවා ඒක නෙමෙයි හැබැයි වචනය පටලවනවා එයා යෝක් වහන්සේගේ සාක්ෂිකාරයන්ගේ බයිබලේ දෙවියන් වහන්සේගේ පුතා ජේසු කියලා නෑ ඒ කැල අයින් කළ ජෝම්තුමාගේ ප්‍රලෝගයේ පළවෙනි පරිච්ඡේදයේ දන්නේ නැත්නම් දැනගන්න ඔබ මම දන්නේ නැතිකමයි ප්‍රශ්නය පියතුමන්ලා විදිහට අපි ඔබට උගන්වන්නේ නෑ ඒක අපේ ප්‍රශ්නයක් බයිබල් ස්ටඩි තියන්න ඕනේ උගන්වන්න ඕනේ මිනිස්සු තුළ දේශනාව විනාඩි 7කින් මේක කරන්න බෑ. දහම් පාසලේ හරියට ඉගෙන ගන්නවද? එහෙම එකක් නෑ. මගේ ආදර ප්‍රේමන්තයනි. එනිසා බයිබලේ දැනගන්න. ජේසු කඩනවා එතන. වචනයෙන්ම කඩනවා. සාතන් යන්නේ සුදුසු අවස්ථාවක් එනකම්. අද පළවෙනි කියවීමේ අපි දේශනා ඉවරයි. පළවෙනි කියවීමේ කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? උන්වහන්සේ කතා කළා කියනවා මිසර දේශයෙන් ඔබව ගෙන ආපු ස්වාමින් වහන්සේගේ බලක්‍රියා සිහි කරන්න. පොරොන්දුව සිහි කරගෙන පාලුකරයට යන්න. උන්වහන්සේට නෑමුල් බල දෙන්න. ජීවිතේ මුල් තැන උන්වහන්සේට දෙන්න. ප්‍රථම සහ හොඳම තැන. මගේ ආදර ප්‍රේමන්තනේ අද ස්වාමින් වහන්සේ රෝමවරුන්ගේ 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය කතා කරලා කියනවා යක්ෂයාව පරදන විදිහ අයිති කරගන්න. රෝම 10:10 උන්වහන්සේ කියනවා මිනිස්සෙක් කියන්න සිතින් නැදීමෙන් දම්මිටු බවට පැමිණෙන්නේ දමිට බවට පැමිණෙන්නේ සිතින් අදහද්දී ඔබ ධර්මිෂ්ඨ වෙනවා. හැබැයි ගැලවෙන්නේ නැහැ. මුවින් පැවසීමෙන් කියන්න හැමෝම කියන්න අයියෝ පවසල කියන්න මුවින් පැවසීමෙන් ගලවනු ලබන්නේ ප්‍රකාශ කරද්දී when you proclaim you are saved ජේසු යකාට අණ කරනවා. අපි යක්ෂයන් දුරු වෙච්ච අය යකුන් දුරු කරන යකුන් දුරු කරද්දී Jesus Christus වහන්සේගේ නාමය අනුවසෙන් සාතන් අන්න කරනවා. In the name of Jesus Christ most high God I rebuke Satan. වචන වලට දාද්දී ඒකට බලය ලැබෙන්නේ. දේව වචනේ හසුරවන්න මේ චතාරිකේ පාඩම් කරගන්න දින 40 එක්සෑම් එකට යන්න දේව වචනේ පාවිච්චි කරන්න. ඒකයි මේක ස්ක්‍රීන් එකේ දාදා මේ දරුවන්ව ට්‍රේන් කරලා ඔබට කියවන්න දෙන්නේ. නිකන් නෙමෙයි. ඒක රිපීට් කරවන්නේ. ඒක ප්‍රකාශ කරද්දී ඔබ ගැලවෙන්නේ. අදහන දේ ලැජ්ජ නැතුව ප්‍රකාශ කරන්න. ඒ හැම තැනම ගිහිල්ලා හොටු පෙරාගෙන අනේ ගෑස් නෑ. අනේ ඩීසල් නෑ. අනේ මේවා නෑ. රජයට බංග වේවා. නෑ ස්වාමීන් එහෙම නෙමෙයි. තේරෙනවද කියලා අයියෝ එහෙම නෙමෙයි වචනය වපුරන්න සිද්ධිවලදී ස්වාමින් වහන්සේ මාව බලා ගන්නවමයි වපුරන්න ස්වාමින් වහන්සේ තුල මට අගහිඟයක් නැහැ උන්වහන්සේ මගේ එඬේරා වපුරන්න ප්‍රකාශ කරන්න ඔබගේ ඇබ්බැහිකමට අණ කරන්න සාතන් මේ දුබලකම පරතනවා ජේසුගේ නාමයෙන් අණ කරනවා ඔබ රෝගය සුව කරන්න උන්වහන්සේගේ වචනේ පාවිච්චි කරන්න ජීවිතේ එතර වෙන අත්දැකීමට ඔබට මට මෙහෙවරක් තියෙනවා ජේසු පොරොන්දු දේශය පටන් ගත්තා වගේ මේ 40 දවසෙන් පස්සේ 40 දවසෙන් ගමන ඉවර වෙන්නේ නැහැ. ගමන පටන් ගන්නෙ සටන පටන් ගන්නෙ 40 දවසෙන් පස්සේ. ඒ නිසා මේ සන්නද්ධ වීමෙන් පස්සේ සැබෑ සටන තියෙන ඔබට මට කරන්න. ඒ සඳහා සන්නද්ධ වෙන්න ජේසුගේ වචනය තුල ගැඹුරු අධ්‍යයනයකට ගැඹුරකට ගිහිල්ලා වචනය අයිති කරගන්න ඔබට ආරාධනා කරනවා. ආමෙන්.